මේ ආශ්‍රම ධර්මය කියලා කියන්නේ පුතේ මේ සමාජයේ ප්‍රධාන කොටස් හතරකු මහා බ්‍රහ්මයා ඒකෙන් නොනවති පුද්ගල ජීවිතය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදලා තියෙනවායි කියලා කියනවා. ඒක තමයි ආශ්‍රම ධර්මය කියලා කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් ආශ්‍රම ධර්ම වල ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. මොනවයි ඒ? බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසි කියලා. එතකොට බ්‍රහ්මචාරී අවධිය කියලා කියන්නේ දරුවෝ ශිෂ්‍යයෙකු විදිහටනේ ඉගෙන ගන්න කෙනෙක් විදිහට ශිෂ්‍යයෙක් විදිහට ශිල්ප හැදෑරිය යුතු කාලයට කියනවා බ්‍රහ්මචාරී අවධිය කියලා. ඊගාවට ගෘහස්ත අවධිය කියලා කියනවා විවාහ වෙලා ගෘහ ජීවිතයක් ගත කරන කාලයනේ. දරුවෝ හදාගෙන ගෘහ ජීවිතයක් ගත කරන කාලයට කියනවා විවාහ වෙලා ගෘහ ජීවිතයක් ගත කරන කාලයට කියනවා ගෘහස්ත අවධිය කියලා. ඊගාවට වානප්‍රස්ත අවධිය කියලා කියන්නේ තවුස් දැම් රැකීම සඳහා වනගත වීම. එහිදී සිය අභිමතය පරිදි බිරිඳ කැටි යා හැකියි. අන්න මොකෝ කියන්නේ? වානප්‍රස්ත අවධිය කියලා කියන්නේ දරුවෝ තවුස් දම් රකින්න කාලය. එතකොට ඒ කාලෙත් දරුවෝ තමන්ගේ කැමැත්ත පරිදි තමන්ගේ බිරිඳත් එක්ක යන්න පුළුවන්. ඊගාවට කියනවා සන්න්‍යාසි කියලා කියනවා බ්‍රාහ්මණ සහව්‍යතාවයේ අපේක්ෂාවෙන් අනගාരികව හුදේකලාව සංචාරක ජීවිතයක් ගත කළ යුතුය. අන්න සන්න්‍යාසි අවධියේදී මොකෝ කරනවා කියන්නේ? බ්‍රාහ්මණ සහව්‍යතාවයේ අපේක්ෂාවෙන් අනගාരികව ඊගාවට හුදේකලාව සංචාරක ජීවිතයක් ගත කරනවලු. එතකොට දරුවෝ ආශ්‍රම ධර්මයේ කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් පුද්ගල ජීවිතයේ බෙදපු ප්‍රධාන කොටස් හතරට කියනවා ආශ්‍රම ධර්මයේ කියලා. ඒව තමයි බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසි කියලා කියන්නේ. එතකොට බ්‍රහ්මචාරී කියලා කියන්නේ ඉගෙන ගන්න කාලය. ඊගාවට ගෘහස්ත කියලා කියන්නේ විවාහ වෙලා දරුවෝ හදාගෙන කාමභෝගී ජීවිතයක් ගත කරන කාලය. ඊගාවට වානප්‍රස්ත කියලා කියන්නේ තවුස්දම් රකින්න කාලය. ඒ කාලෙදී තමන්ගේ අභිමතයේ පරිදි තමන්ගේ බිරිඳ රැගෙන යන්නට පුළුවන්. ඊගාවට සන්න්‍යාසි අවධිය කියලා කියනවා බ්‍රාහ්මණ සහව්‍යතාවයේ එහෙම නැත්නම් පුතේ බමුණු දහමේ ගන්නන මූලික අපේ මූලික පරමාර්ථයනේ. මූලික පරමාර්ථයේ විච්ච බ්‍රාහ්මණ සහව්‍යතාවයේ අපේක්ෂාවෙන් මොකෝ කරනවා කියන්නේ අනගාരിക හුදකලා සංචාරක ජීවිතයක් ගත කරනවාය කියලා කියනවා. ඔන්න ඔය කියන කාරණා. හරිද? එතකොට යාගය පිළිබඳව කිව්වා. වර්ණ ධර්ම කිව්වා, සදර්ම කිව්වා, ආපත් ධර්ම කිව්වා, ආශ්‍රම ධර්ම කිව්වා. ආශ්‍රම ධර්ම එකේ මම මේක ටයිප් කරලා එවන්නම්. හරි? මල්සා ඒක ගැටලුවක් කරගන්න එපා. දෙව්මිය ඒක මම ටයිප් කරලා දානවා. හොඳේ? ඊගාවට අහන්න බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය කියලා කොටසක් තියෙනවා. ඒක දැක්කද දරුවෝ? හසිනී. එතකොට බ්‍රාහ්මණ ඉගැන්වීම් තමයි දරුවෝ මේ වර්ණ ධර්ම, සොධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය කියලා කියන්නේ. ඒව මොනවයි? ඒව බ්‍රාහ්මණ ඉගැන්වීම්. එතකොට මෙන්න මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය. මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බුදුදහමේ මොනවද එන්නේ කියන කාරණාව තමයි මේකෙදි කතා කරන්නේ. හරිද මල්සා? ඇහෙනවද? හරි. එතකොට බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය කියන එක බලන්න. එතකොට මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බොහෝ සූත්‍ර ධර්ම තුල සඳහන් වෙනවාය කියලා තියෙනවා. ඊගාට බලන්න ඓතිහාසික සාධක, ජීව විද්‍යාත්මක සාධක, සමාජ විද්‍යාත්මක සාධක, ආචාර විද්‍යාත්මක සාධක, මනෝ විද්‍යාත්මක සාධක ආදී වශයෙන් එම කරුණු වර්ගීකරණය කළ හැකිය. අන්න මොකෝ කියන්නේ? බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ බෞද්ධ විචාරය කියන කොටසට අදාළව මොකෝ කියන්නේ? ඓතිහාසික සාධක, ඊගාවට ආචාර විද්‍යාත්මක සාධක, ජීව විද්‍යාත්මක සාධක, මනෝ විද්‍යාත්මක සාධක මේ කියන කාරණාවලට වර්ගීකරණය කරන්නට පුළුවන්ලු. ඊගාවට කියනවා ස්වධර්ම පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් විවේචනය කරන බුදු සමය වර්ණ ධර්ම වලට උපතින් හිමිවන ජීවිකා වෘත්තින් නැතයි පෙන්වා දෙයි. අන්න මොකෝ කියන්නේ? ස්වධර්ම පිළිබඳ වෙන ඉගැන්වීම විවේචනය කරන බුදුදහම මොකද කියන්නේ? වර්ණ ධර්ම වලට උපතින්ම හිමිවන ජීවිකා වෘත්තින් නැහැයි කියලා කියනෝනේ. ඒ කියන්නේ ස්වධර්ම කියන කාරණාව ප්‍රතික්ෂේප කරන බුදුදහමේදී කියනවා වර්ණ ධර්ම විදිහට උපතත් එක්ක මිනිසුන්ට උරුම වෙච්ච රාජකාරි නැහැයි කියලා කියනවනේ. එතකොට අර දැන් බුදුදහම කියන්නේ මොකද්ද? අර කියනෝනේ නජජ්ජාවසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනාවසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ කියලා. ඒ කියන්නේ උපතින් කෙනෙක් වසලයෙක් වෙන්නෙත් නැහැ, උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නැහැ. එයා ඉපදුනාට පස්සේ කරන ලබන ක්‍රියාවට අනුව තමයි කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියලා කියනවනේ. එතකොට මේ ස්වධර්ම කියන කාරණාවත් වර්ණ ධර්ම කියන කාරණාවත් බුදුදහම තුලදී ප්‍රතික්ෂේප වෙනවා.
ඊගාට බලන්න බෞද්ධ බ්‍රහ්මචර්යාව ජීවිතයේ එක් සමයකට පමණක් සීමා නොවීම. අන්න බ්‍රාහ්මණ දහම තුල මොකෝ වෙලා තින්නේ? මේ කියන බ්‍රහ්මචර්යාව ජීවිතයේ එක් කාලයකට විතරක් සීමා වෙලා තියෙනවනේ. දැන් ආශ්‍රම ධර්ම කියන එකේදී බ්‍රහ්මචර්යාව කියන එක සීමා වෙලා තියෙනවා. හැබැයි බුදුදහම ඇතුළේ මේ බුදුදහමේදී බෞද්ධ බ්‍රහ්මචර්යාව කියන එක ජීවිතයේ එක් කාලයකට සීමා වෙලා නැහැයි කියලා කියනවා. ඊගාවට බ්‍රාහ්මණ සහභ්‍යතාවය හා යාගය බුදුදහමේ බුදුසමයෙන් ਵਿਚාරයට ලක්විය. එතකොට බ්‍රාහ්මණ සහභ්‍යතාවයත් ඊගාට යාගය කියන කාරණාවත් බුදුදහමේදී විචාරයට ලක් වෙලා තියෙන ලොන්නෝයි කියන කාරණාව බ්‍රාහ්මණ ඉගැන්වීම පිළිබඳ බෞද්ධ විචාරය. එතකොට බ්‍රාහ්මණ ඉගැන්වීම කියලා කියන්නේ වර්ණ ධර්ම, ස්වධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය මේ කියන කාරණාවන් ඒව පිළිබඳ බෞද්ධ විචාරයනේ. එතකොට වර්ණ ධර්ම, ස්වධර්ම කියන දේවල් බුදුදහම ඇතුළේදී ප්‍රතික්ෂේප වෙලා තිනවා. ඊට අමතරව යාගය කියන කාරණාව, බ්‍රාහ්මණ සහභ්‍යතාවය කියන කාරණාව මේව පිළිබඳ බුදුදහම ඇතුළේ විචාරයට ලක් වෙලා තියෙනවා. ඔය කියන කාරණාවන්. හරිද? ඊගාවට ආචාර විද්‍යාත්මක සාධක, මනෝ විද්‍යාත්මක සාධක, ජීව විද්‍යාත්මක සාධක කියන මේ කරුණු ඔස්සේ බ්‍රාහ්මණ ඉගැන්වීම් විචාරයට ලක් වෙලා තියෙනවා. ඊට අමතරව නොඑක් සූත්‍ර ධර්ම තුල මේ කාරණාවන් පිළිබඳව පැහැදිලි වෙනවලු. ඔය කියන ටික. හරිද? හසිනේ හරි. ඊගාවට දැන් මේක පික්මනින් ඉවර කරමු. හොඳේ. දැන් මේ 10 මාරට මේක කොහොමද කට්ටේ. හරිද? ඊගාවට බලන්න කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් කියලා කොටසක් තියෙනව නේද? හසිනේ. කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් කියලා කොටසක් තියෙනවා. එතකොට බමුණු දහම ඇතුලේ කාන්තාවට කිසිදු වරප්‍රසාදයක් හිමි වෙලා තිබුණේ නැහැයි කියලා අහලා තිනවා අපි නේ. දේශපාලනික වශයෙන්, ආගමිකමය වශයෙන්, සමාජමය වශයෙන් හැම පැත්තකින්ම කාන්තාවට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවිච්ච කාලයක් තමයි බ්‍රාහ්මණ සමාජයේ මේ බ්‍රාහ්මණ දහම ප්‍රචලිත වෙලා පැවතිච්ච කාලය කියලා කියනවානේ. එතකොට කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම්, කාන්තාව පිළිබඳ බමුණ මොනවද කියලා තියෙන්නේ කියන කාරණාව තමයි මේකෙදි කතා කරන්නේ. හරිද හසිනේ? එතකොට බලන්න මේක දැන් මේකින් එක දාලා තියෙනවා. හොඳ ඒක අර පැහැදිලිව දාලා තියෙනවා. ඒක බලන්න. වෛදික චින්තනය මුල් කාලයට වඩා පශ්චාත් කාලය තුල කාන්තාව පිළිබඳ තිබූ ආකල්පය බොහෝ දුරට වෙනස් වෙනවා. එමෙන්ම බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වූ යුගය තුල ඇය සතු මානුෂීය අයිතීන් බොහෝමයක් වැළලී යන තැනට කටයුතු යෙදී තිබුණා. යන්න මොකෝ කියන්නේ? බ්‍රාහ්මණ ග්‍රන්ථ රචනා වෙච්ච කාලය තුල කාන්තාව තුල තිබිච්ච මානුෂීය අයිතිවාසිකම් පවා නැති වෙලා තියෙනවලුනේ. ඊගාවට කියනවා ස්ත්‍රිය අනුවන අපිරිසිදු චපල තැනැත්තියක් ලෙස පෙන්වා දීමට බමුණන් උත්සාහ ගත්තා. එතකොට බමුණ ගොඩක් වෙලාවට මොකද කරලා තියෙන්නේ? කාන්තාව කියලා කියන්නේ අනුවන අපිරිසිදු විශ්වාස කළ නොහැකි චපල තැනැත්තියක් විදිහට පෙන්වා දෙන්න ඒගොල්ලෝ ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. ඊගාවට ස්ත්‍රිය කවදත් බාල වයස්කාරියක ලෙස සැලකුවා. එතකොට කාන්තාව කියලා කියන්නේ හැමදාම බාල වයස්කාරියක් කියලා ඒගොල්ලෝ සලකලා තියෙනවා. ඒ නිසාම යම් අය මත ඒගොල්ලෝ හිර කරලා තියෙනවානේ. කුඩා කාලයේදී තමන්ගේ පියා යටතේ, ඊගාවට විවාහ වුණායින් පස්සේ තමන්ගේ ස්වාමි පුරුෂයා යටතේ, ඊගාවට තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගියාට පස්සේ තමන්ගේ වැඩිමහල් පුතා යටතේ මේ විදිහට කාන්තාව කවදත් බාල තැනැත්තියක් විදිහට හඳුන්වලා ඇය කුඩා කාලේ ඉඳලා මරණය දක්වාම කාගේ හරි යටතටපත් කරලා තියන්න තමයි බමුණෝ කටයුතු කරලා තියෙන්නේ. ඊගාවට කවර පන්තියක ස්ත්‍රියක් ඝාතනය කළද ගෙවිය යුත්තේ සුද්‍රයෙකු මරණයට සමාන වන්දියකි. එතකොට බලමු මේ මල්සා 11ට නෙවෙයි 10 මාරට වගේ අපි ඉවර කරමු. හරි. ඊගාවට කියනවා ස්ත්‍රියක් කවර පන්තියක ස්ත්‍රියක් බ්‍රාහ්මණ වංශික ස්ත්‍රියක් හෝ වේවා, වෛශ්‍ය වංශික ස්ත්‍රියක් හෝ වේවා, ශාස්ත්‍රීය වංශික ස්ත්‍රියක් හෝ වේවා, ශුද්‍ර වංශික කාන්තාවක් හෝ වේවා, මේ ඕනම කෙනෙක් මැරුවොත් ගෙවන්න ඕනේ එකම ගෙවන්න ඕනේ එක හා සමාන වන්දියක් නේ. ශුද්‍රයෙකු මරණයට සමාන වන්දියක්. එතකොට ඒ කාරණාවෙන් පැහැදිලි වෙනවා බ්‍රාහ්මණ සමාජය තුල කාන්තාවට උරුම වෙලා තියෙන ශුද්‍රයෙකුට හා සමාන ශුද්‍රයෙකුගේ මට්ටමට තමයි ඒගොල්ලෝ බ්‍රාහ්මණ බමුණෝ කාන්තාව සලකලා තියෙන ශුද්‍රයෙක් හා සමානව නේ. ඊගාවට
ඊගාවට කියනවා ඇය ඊතා කුඩා කාලයේදීම වෙනත් අයෙකුට සරණ කර දීම මනුපවා අනුමත කර ඇත. එතකොට කාන්තාව ඊ타ත්ම කුඩා කාලයේදී විවාහ කර දෙන එක සිරිතක් වෙලා තිනවා මේ බ්‍රාහ්මණ දහම තුල. ඊගාවට එකී නීතියට අනුව පිරිමියාගේ වයසෙන් 3න් 1ක වයසකින් යුත් කාන්තාවක් විවාහ කර ගැනීම අනුමත විය. එතකොට මේ කියන නීතියට අනුව නේ පිරිමියාගේ වයසෙන් 3න් 1ක් තරම් විච්ච කාන්තාවක් විවාහ කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට පිරිමි කෙනාට අවුරුදු 45යි නම් අවුරුදු 15ක කාන්තාවක් විවාහ කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. ඊගාවට ඇය ඍතිපත් වූ වාරයක් පාසා මංගල්‍ය ප්‍රමාද වීම හේතුවෙන් දෙමව්පියන්ට පාපයන් පිරෙන්නා වූ කටයුත්තක. එතකොට මේ විදිහට ඇය වැඩිවියටපත් වෙලා ඍතුපත් වන්නා වූ වාරයක් පාසා විවාහ නොවිච්ච මේ දියණියක් ගෙදර සිටීම දෙමව්පියන්ට පව් පිරන කටයුත්තක් විදිහට තමයි බමුණෝ හඳුන්වලා තියෙන්නේ. ඊගාවට කියනවා කුමන ගතිගුණ සහිත පිරිමිකෝද පිළිගැනීමටත් මරණය දක්වාම ඔහු සමග සිටීමටත් ඔහුට දිවිහිමියෙන් ඔහුට දෙවියෙකු මෙන් සැලකීමටත් කැපවිය යුතුය. එම කැපවීම ස්වර්ගයට යෑමට හේතුවකි. මොකද කියන්නේ කුමන ගතිගුණ වලින් යුක්ත පිරිමියෙකු වුණත් එයත් එක්ක ජීවිත කාලය පුරාවටම ජීවත් වෙන්නත් ඊගාවට මරණය දක්වාම ඒ කෙනත් එක්ක ඉන්නත් ඊට අමතරව ඒ ස්වාමි පුරුෂයාට දෙවියෙකුට වගේ සැලකීමක් තියෙන මේ කාරණාවන් නිසා කාන්තාවට ස්වර්ගයට යන්න පුළුවන් කියලා කියනවා. හරිද? ඊගාවට කියනවා අර්ථ ශාස්ත්‍රයට අනුව රිදී පන 2000ක මුදලක් ඇය සන්තිකයේ තබා ගත හැකි අතර ඊට වඩා වැඩි මුදලක් වේ නම් තම ස්වාමියා ළඟ තැබිය යුතුය. අන්න එතකොට මුදල් පරිහරණය පවා කාන්තාවට සීමා වෙලා තියෙනවා. වැඩි මුදලක් තියෙනවා නම් තමන් ළඟ ඒක තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟ තමයි ගොඩක් වෙලාවට තියලා තියෙන්නේ. එතකොට මුදල් පරිහරණය පවා කාන්තාවට සීමා වෙලා තියෙනවා මේ බ්‍රාහ්මණ දහම ප්‍රචලිත වෙච්ච කාලය තුල. ඊගාවට කියනවා ස්ත්‍රියහු රූපය නොතකති. වයස ගැනද සැලකිල්ලක් නොවෙති. පිරිමියෙකු වීම පමණක් ඇයට ප්‍රමාණවත්ය. රූපියාට මෙන්ම අරූපියාටද අවනතය. කොතෙක් ආරක්ෂා කළත් පුරුෂයන් කෙරෙහි වන කාමුකත්වය හා නිසර්ග දයා විරහිත බව නිසා සිය ස්වාමි පුරුෂයාට අවනත නොවන්නේය. අන්න මොකෝ කියන්නේ? කාන්තාවට ගොඩක් වෙලාවට රූපයෙන් වැඩක් නැල්ලු, වයසෙන් වැඩක් නැල්ලු, ගොඩක් වෙලාවට පිරිමියෙකු වීමම ප්‍රමාණවත් කියලා කියනවනේ. ඒ කියන කාරණාව නිසා ගොඩක් වෙලාවට තමන්ගේ ස්වාමි පුරුෂයාට ලැබි බවක් දක්වන්නේ නැහැයි කියලාත් කියනවා. නේ ඊගාවට කියනවා ස්වාමියා කොතරම් සැරපරුස වූ අයද ඔහුට ගරු කළ යුතුය. අන තමන්ට ලැබෙන ස්වාමියා කොච්චර සැරපරුස කෙනෙක් වුණත් ඒ කෙනාට ගරු කරන්න ඕනනේ. ඊගාවට කාන්තාව පවුලක අවාසනාවන්තික ලෙස සැලකූහ. එතකොට කාන්තාව කියලා කියන්නේ දරුවෝ පවුලක අවාසනාවන්තියක් විදිහට සලකලා තියෙනවා. ඒ කියන කාරණාව නිසා තමයි ගොඩක් වෙලාවට බමුණෝ යාගයක් සිද්ධ කරලා පිරිමි දරුවන් ප්‍රාර්ථනා කළේනේ. ඊගාවට බ්‍රාහ්මණ සමාජයේ ගැහැණු දරුවා මුල සිටම ප්‍රතික්ෂේප කළේය. එතකොට බ්‍රාහ්මණ සමාජය තුල දරුවෝ ගැහැණු දරුවා කාන්තාව මුල ඉඳලම ප්‍රතික්ෂේප කරලා තියෙනවානේ. ඊගාවට ස්වාමියාට පෙර අවදි විය යුතුය. ස්වාමියාගේ දෙපා මිරිකිය යුතුය. ස්වාමියා අනුභව කළ පසු ආහාර ගත යුතුය. ස්වාමියාට පසුව නින්දට යා යුතුය. නිතර සිනහමුසු මූණින් සිටිය යුතුය. අන්න එතකොට මුලින්ම අවදි වෙන්න ඕන. ඊගාවට ස්වාමියාගේ දෙපා මිරිකන්න ඕන. ඊගාවට ස්වාමියා අනුභව කළාට පස්සේ ආහාර අනුභව කරන්න ඕන. ඊගාවට ස්වාමියා නින්දට ගියාට පස්සේ නිදා ගන්න ඕන. මොන දුක්ඛම් කටළු තිබුණත් නිතරම සිනහමුසු මූණින් සිටින්නට ඕනලුනේ. ඊගාවට ඇයගේ ස්වරූපේ වටහා දීමට මෙවැනි ශ්ලෝක පැබදි පවා නිර්මාණය කොට ඇත. එතකොට කාන්තාවගේ ස්වභාවය පිළිබඳව කියලා දෙන්න එක එක ශ්ලෝක පවා නිර්මාණය කරලා තියනවලු. ඒ ශ්ලෝක තමයි මේ තියෙන්නේ. අවුදුම්බර බවම් පුස්පන් ශ්වේතවන් රස්ස කාකයෝක් මත්ස්‍යපාදන් ජලයේ පශ්චාත් ස්ත්‍රී වාක්‍යයන් විශ්වසේත් කියලා කියන්නේ නේද? එතකොට අර ඉඹුල් ගහේ මල් පිපුණ කියලා කවුරු හරි කිව්වත්, සුදු කපුටෝ ඉන්න බව කවුරු හරි කිව්වත්, ඊගාවට මාළුන්ගේ පාසටහන් දියේ තියනවා කියලා කවුරු හරි කිව්වත් ඒ කියන කාරණා වෙන්න බැරි කාරණා තුනම විශ්වාස කරන්නයි කියනවා. හැබැයි කාන්තාවගේ වචනය විශ්වාස කරන්න එපයි කියනවානේ. ඊගාට මුඛපත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීව්‍යාග්‍රේ හදේසු හලාහලං. ඒ කියන්නේ මොකද්ද? කාන්තාවගේ මුහුණ පියකරුයිලු, වචනයේ සිසිල්ලු, ඊගාට දිවග මීපැණි බඳුලු, මීපැණි වගේලු.
ඊගාවට කියනවා එහෙත් හදවතේ තියෙන දරුවෝ හලාහල විසලු. ඔය කියන කාරණාවන්නේ. ඊගාවට දර්ශන චිත්ත වෛකල්යන් ස්පර්ශං දරං නාස සයනේ මරණ තුయ్యාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී. දර්ශනය නිසා ඒ කියන්නේ දැකීම නිසා කාන්තාවක් දැකීම නිසා පුරුෂයෙක්ගේ සිත විකල් වෙනවලු. ස්පර්ශය නිසා ධනය විනාශ වෙනවලු. යහන්ගත වීම නිසා ඇයත් සමග එකට යහනක සිටීම නිසා මොකෝ වෙන්නේ? මරණයට පවා හේතු වෙනවලුනේ. මේ කියන කාරණාවන් නිසා කාන්තාව රාක්ෂියක් විදිහට හඳුන්වලා තියෙනවා. එතකොට බ්‍රාහ්මණ සමාජය තුල දරුවෝ ගොඩක් වෙලාවට කාන්තාව පහත් කරලා තමයි සලකලා තියෙන්නේ නේ. එතකොට කාන්තාව මුලින් ඉඳලම බ්‍රාහ්මණ සමාජය තුල ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට පිරිමි දරුවෝ ප්‍රාර්ථනා කළේ නේද? ඊගාවට කාන්තාව නිතරම බාල කෙනෙක් විදිහට සලකලා නිතරම කවුරු හරි යටතේ තියන්න තමයි ඒගොල්ලෝ කටයුතු කළේ. ඊගාවට ආගමික වශයෙන් දේශපාලනික මේ වශයෙන් සමාජමය වශයෙන් කිසිදු වරප්‍රසාදයක් කාන්තාවට හිමි වුණේ නැහැ. ඊගාවට මුදල් ළඟ තබා ගැනීමේදී පවා මුදල් පරිහරණයේදී පවා ඒගොල්ලොන්ට සීමා පැනවිලා තිබුණා. ඊගාවට කුමන වංශයේ කාන්තාවක් මරණයටපත් කළත් ගෙවන්නට ඕනි සුද්‍රයෙකු මරණයට හා සමාන වන්දියක්. ඊට අමතරව ගොඩක් ශ්ලෝක නිර්මාණය කරලා තියෙනවා බ්‍රාහ්මණ දහම තුල රචනා බ්‍රාහ්මණ සමාජය තුල රචනා වෙච්ච පොත්පත් වලින් කාන්තාව පහත් කරලා සලකන්න ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ශ්ලෝක නිර්මාණය කරලා තියෙනවානේ. ඔන්න ඔය කියන කාරණාවන්. ඒක තේරුණාද? දරුවෝ ඒක නැවත බලාගන්න. ඒක මහා ලොකු ගැටලුවක් නැහැ. හරි හසිනේ, තව බොහොම චුට්ට වෙලාවේ තියෙන මේ කියන මේ අවසාන පිටු දෙක. හොඳේ. හරිද හසිනේ? ඇහුණද? ඔව් හරි. එතකොට කාන්තාව පිළිබඳ බෞද්ධ විචාරය. එතකොට කාන්තාව කියලා කියන්නේ අර විදිහට බ්‍රාහ්මණ සමාජය තුල ලොකු පීඩාවකට ලක් වෙලා හිටපු කෙනෙක් තමයි කාන්තාව කියලා කියන්නේ. එතකොට දරුවෝ කාන්තාවට නිදහසක් හිමි වුණේ මේ බුදුදහමත් එක්කනේ. එතකොට කාන්තාව පිළිබඳ බෞද්ධ විචාරය, කාන්තාව පිළිබඳ බුදුහාමුදුරුවෝ මොනවද කියලා තියෙන කියන කාරණාව තමයි මේකෙදි කතා කරන්නේ. ප්‍රධාන වශයෙන් දරුවෝ බුදුදහම තුලදී කාන්තාවට මවක් විදිහට, ඊගාවට ගෘහණියක් විදිහට, ඊගාට උපාසිකාවක් විදිහට, ඊගාට භික්ෂුණියක් විදිහට බුදුහාමුදුරන්ගේ ශාසනය තුල දරුවෝ විවිධ තනතුරු ප්‍රදානය කළානේ. විවිධ වරප්‍රසාද හිමි කරලා දුන්නා. එතකොට අර විදිහට සමාජයේ පීඩාවට ලක් වෙලා හිටපු කාන්තාවට උත්තරීතර නිදහසක් හිමි වුණේ බුදුදහමත් එක්කනේ. එතකොට ඒක බලන්න කාන්තාව පිළිබඳ බෞද්ධ විචාරය, කාන්තාව පිළිබඳ බුදුදහමේ මොනවද කියලා තියෙන්නේ කියන කාරණාවන්. හොඳේ. ඊගාවට ඔන්න ගෘහණියක් ලෙස සත්තබරියා සූත්‍රයේදී උසස් පහත් ලෙස භාර්යාවන් වර්ගීකරණයට ලක්කොට ඇත. එතකොට සත්තබරියා කියන සූත්‍රයේ දරුවෝ උසස් පහත් විදිහට භාර්යාව වර්ගීකරණය කරලා තියෙනවානේ. පළවෙනි එක තමයි මවක් බඳු බිරිඳ, සොහොයුරියක් බඳු බිරිඳ, දාසියක් වැනි බිරිඳ, මිතුරියක් වැනි බිරිඳ, සෙරක් බඳු බිරිඳ, වදකෙක් වැනි බිරිඳ, ස්වාමියෙක් වැනි බිරිඳ. එතකොට මේ කියන කාන්තාව 7 දෙනාගෙන් පළවෙනි 4 දෙනා සමාජයේ වරප්‍රසාදයට ලක් වෙන බිරින්දෑවරු විදිහට හඳුන්වලා තියෙනවානේ. එතකොට ගෘහණියක් විදිහට සමාජයේ ඉහළ වරප්‍රසාදයක් ලැබිලා තිනවා බුදුදහමත් එක්ක කාන්තාවට. ඊගාවට චතුසංවාස සූත්‍රයේදී දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් දෙවඟනක් සමග වාසය කිරීම උසස්ම දිවි පෙවත කියලා සඳහන් වෙනවලු. ඊගාට කොසල් රජුරෝ Tamanට දියණියක් ලැබිච්ච වෙලාවේදී කොසල් රජුරන්ට බුදුහාමුදුරුවෝ කරන ලද ප්‍රකාශය තුලිනුත් කාන්තාවට ගෘහණියක් විදිහට බුදුදහම තුල ලැබිච්ච වරප්‍රසාදය පැහැදිලි වෙනවා. ඊගාවට නකුල මාතා නකුල පිතා චරිතය තුලින් දෙන ආදර්ශයනේ. ගෘහණියක් විදිහට නකුල මාතාවගේ චරිතයෙන් දෙන ආදර්ශය තුලිනුත් කාන්තාවට ඉහළ වරප්‍රසාදයක් ලැබිලා තියෙනවානේ. එතකොට කාන්තාවට දරුවෝ ගෘහණියක් විදිහට සමාජය තුල ඉහළ වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා බුදුදහමත් එක්ක. ඊගාවට මවක් විදිහට නේ මහා බ්‍රහ්මයාට උපමා කර තිබීම. අම්මා කෙනෙක් විදිහට මවක් විදිහට මහා බ්‍රහ්මයාට උපමා කරලා තියෙනවා. ඊගාවට මවට සැලකීම මංගල කරුණක් කියලා මංගල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවානේ. ඊගාවට මවට නොසැලකීම පරිහානියට හේතු වෙන කාරණාවක් කියලා පරාභව සූත්‍රයේ සඳහන් වෙනවා. ඊගාවට පුබ්බාචරිය, පුබ්බදේව, ආහුණෙය්‍ය කියන මේ ගුණ වලින් යුක්තයි කියලා කියනවා. කවුද? අම්මනේ, මව. ඊගාවට සිඟාලෝවාද සූත්‍රයේ මවට යුතුයකම් ඉටු කිරීමට දරුවන්ට ප්‍රකාශ කර තිබීම. අන්න සිඟාලෝවාද සූත්‍රයේ මොකෝ කියන්නේ? බුදුහාමුදුරුව
දරුවන්ට තමන්ගේ මව වෙනුවෙන් කළ යුතු යුතුයකම් පෙන්වා දීලා තියෙනෝනේ. ඊගාට මාතෘ දිව්‍ය රාජයට අභිධර්මයේ දේශනා කිරීම. බුදුහාමුදුරන්ගේ දහම තුල තියෙන ගැඹුරුම දහම විච්ච අභිධර්මයේ දේශනා කරන තමන්ගේ අම්මටනේ. ඊගාට මහා ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පාපු වෙලාවේදී ඇයට මවක් විදිහට මවක් ලෙස සලකලා කරන ලද ගෞරවයක් විදිහට මොකෝ කරා කියන්නේ තමන්ගේ අම්මගේ දේහේ පසුගමන් ගමන් කළාය කියනෝනේ. ඒ කියන කාරණාවන්. ඊගාට උපාසිකාවක් විදිහට සිව්වණක් පිරිස අතර කාන්තාව උපාසිකාවක් ලෙස බුදුදහම තුල පිළිගන්නවනේ. කාන්තාව සිව්වණක් පිරිස අතරේ උපාසිකාවක් විදිහට බුදුදහමේදී පිළිගන්නවා. ඊගාට කාන්තාවට තනතුරු ප්‍රදානය කරලා තියෙනවනේ. විසාකා, බන්දුල මල්ලිකා, සුජාතා, සුමනා, සාමාවති මේ කියන අයට දරුවෝ බුදුදහම තුල මොකෝ කරේ? විවිධ තනතුරු ප්‍රදානය කළානේ උපාසිකාවන්ට. ඊගාට භික්ෂුණියක් විදිහට සමාජයේ ඉහළ වරප්‍රසාදයක් ලැබෙන්න කටයුතු කරලා තියෙනවා. ඒක බලන්න. පුරුෂයාට හා සමාන අයිතිවාසිකම් ලබා දීම පැවිදි වීම ආදී වශයෙන් අන්න පුරුෂයාට හා සමාන අයිතිවාසිකම් ලබා දුන්නා. බුදුදහම ඇතුළේදී පුරුෂයාට පැවිදි වෙන්න අයිතිය තියෙනවා නම් ඒ අයිතියම කාන්තාවටත් ලබා දුන්නානේ. ඊගාට කාන්තාවට පැවිද්ද ලබා දීම. ඊගාට 80 මහා ශ්‍රාවිකාවන් අතර විවිධ තනතුරු ලබා දීම. 80 මහා ශ්‍රාවිකාවන් අතර විවිධ තනතුරු ලබා දීලා තියෙනවානේ. ඊගාවට ධම්මදින්නා රහත් තෙරණිය දේශනා කරපු ධර්ම දේශනාවක් බුදුහාමුදුරුවෝ දරුවෝ අගය කරලා තිනෝ තමන් වහන්සේ දේශනා කරපු ධර්ම දේශනාවක් විදිහටනේ. එතකොට මෙන්න මේ කියන කාරණාවන් තමයි කාන්තාව පිළිබඳ බෞද්ධ විචාරය. එතකොට බ්‍රාහ්මණ දහම තුල පීඩාවටපත් වෙලා හිටපු කාන්තාවට යම්කිසි සමාජ නිදහසක් යම්කිසි නිදහසක් ලැබෙන්නේ මොකක් එක්කද? බුදුදහමත් එක්ක. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ බුදුහාමුදුරන්ගේ උපතත් එක්ක තමයි කාන්තාවට ඉහළ වරප්‍රසාදයක් සමාජය තුල ලැබෙන්නේ. ඔන්න ඔය කියන කාරණාවන් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.